තෙරුවන් සරණයි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්නට දෙන්නේ කුලතුංග පවුලේ මෑණියන් ඇතුළු දූ දරුවන් විසින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස. පින්වතුනි, මේ සංසාර ගමනක් උරුම කරන් ඉන්න අප සියලු දෙනාම ඊටාම දුක්ඛිත ජීවිතයක් තමයි ඉදලා තියෙන්නේ. මනුස්ස ලෝකේ අපි දැන් ඉන්නකොට අපට හොඳට භවභෝග සම්පත් තියෙනකොට අපේ ජීවිතේට නිරෝගී සම්පත් බවක් ලෝකයේදී ප්‍රකට වෙනකොට ඒ වගේම තමයි යෞවන මදය යෞවන වයසේ ගත කරනකොට ආරෝග්‍ය මදය නිරෝගීකමත් එක්ක ඒ මදයෙන් ගත කරනකොට මැරෙනවා කියන හැඟීමක් නැතිව ජීවිතය ගත කරනකොට අපට පින්වතුනි මේ සංසාරයේ තියෙන භයානකත්වය තේරෙන්නේ නැහැ. මේ ලෝකේ සියලු දෙනාම ඒ දේට අනුව තමන් ඔහේ තෘප්තිමත් වීමකින් ජීවිතය ගත කරන්නේ මොනවා හෝ කාරණාවක් ඔස්සේ තමන්ට සැපක් භුක්ති විඳීමක් ඉදිරිය නිසා. ආරෝග්‍ය මදේ, ජීවන මදේ, ඒ වගේම යෞවන මදේ, මේ සෑම දෙයක් ඔස්සේම වෙන්නේ අපේ ජීවිතේ ඇත්ත හොයන්න යොමු වෙන ස්වභාවය අඩු වෙන එක. මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ ඊටා කලාතුරකින්. හැබැයි කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජනය තමයි හිතන්න පුළුවන් ජීවිතයත් එක්ක සංසාර දුකින් නිදහස් වෙන ප්‍රතිපදාවකට යොමු වෙන එක. නමුත් එහෙම තියෙද්දි පවා අපි හිතමු සමහර අය බණ අහනවා වෙන්නත් පුළුවන්. පැවිදිලා ඉන්න වෙන්නත් පුළුවන්. මොනවා හෝ ජීවිතයේ ඉඳලා තියෙන්න වෙන්නත් පුළුවන්. නමුත් අපි තාම තරුණයි. තරුණ කාලයත් එක්ක අපි උදන් අනනවා. උදන් අනනවා කියන්නේ එක එක අයට කියනවා කියන එක නෙමෙයි, තමන්ගේ ප්‍රමාදය තුලින් සිද්ධ වෙනවා. දහමට යොමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට ලෙඩ රෝග නැති බවත් එක්ක, අපේ මරණය පිළිබඳ අපට හැඟීම නැති බවත් එක්ක, පැවිදි වෙලා හෝ ගිහි හෝ මොනම හෝ ක්‍රමයකට අපි සම්පූර්ණයෙන්ම ජීවිතයේ ධර්මයට යොමු වෙන්න ඕන ඉඩහසර අයින් කරගෙන තියෙන්න පුළුවන්. අනිත් අය ගැන කතා කරන දෙයක් නැහැ. එතකොට අපිට මේ අවස්ථාව අහිමුනොත් එහෙම පින්වතුනි, මේ මනුස්ස ජීවිතයක් ලැබුණ එකේ ප්‍රයෝජන නැහැ. මනුස්ස ජීවිතයක් ලැබුණ එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. සාමාන්‍ය තිරිසනෙක් විදිහටම කාලා බීලා තමන්ගේ වර්ගයා බෝ කරලා ඉන්න තැනක් හදාගෙන ජීවිතය ගත කරන එකයි වෙන්නේ. හොඳට බලන්නකෝ, අන්‍ය වූ තිරිසන් සතුන් පවා ජීවිතය ගත කරන්නේ කාලා බීලා විනෝද වෙලා තමන්ට ඉන්න තැනක් හදාගෙන, ඒ වගේම තමන්ගේ වර්ගයා බෝ කරගෙන ඉන්න එක විතරයි. තමන්ගේ වර්ගයා රැක ගන්න දඟලන දඟලිල්ලක් විතරයි. මෙන්න මේ විදිහටම නම් මනුස්සත්වයක් ලැබලත් කරන්නේ. මනුස්සත්වයක් ලැබීමේ සැබෑම කෘත්‍ය වෙන්නේ නැහැ. අපි මේක තේරුම් ගත යුත්තේ පින්වතුනි, මේ මිනිසත් බවක් ලැබෙනවා කියන එක සිදු වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ කියන්නේ මේ සසර ගමන් කරන තැනදී අනන්ත දුක්ඛිත සසර ගමනක් තියෙන්නේ. තිරිසන් ලෝක, නිරේ, പ്രേත ලෝක හරහා යන ගමනක් තියෙන්නේ. කලාතුරකින් මිනිසත් බවක් ලැබෙන්නේ. මොකද ඒකට හේතුව පින්වතුනි, මේ ජීවිතේ අපි ඊළඟ ජීවිතයකට යොමු කරන ස්වභාවය තියෙන්නේ
අපේ ජීවිතයේ සිදුවන ආශ්‍රව ක්‍රියාකාරීත්වය එක්ක. එතකොට ආශ්‍රව ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ පින්වතුනි අපේ ජීවිතයේ යෙදලා තියෙන විදිය. දැන් අපි ගත්තොත් අවිද්‍යාව, ඒ කියන්නේ අඥානකමක් නම් ජීවිතේ යෙදෙන්නේ ජීවත් වෙන තැනදී අපි ජීවිතේ ගත කරන්නේ නුවණ වැඩෙන විදිහකට නොවේයි නම්. දැන් මම ඔයකට කාරණාවක් කියන්නම්කෝ. දැන් අපි හෙට මැරෙයිද කියලා හිතෙන්නේ නැත්තම් අපේ ජීවිතයේ මරණය තව මොහොතකින් එනවා කියලා හිතෙන්නේ නැත්තම් ඒක පින්වතුනි අඥානකමක්ද ඥානයක්ද? අඥානකමක් නේ. දැන් මම මේ සරල විදිහට කතා කරන්නේ මොකද ගැඹුරු ධර්ම පරයයකට යන්නේ නැතුව ඒක අඥානකම. එතකොට එවැනි අඥානකමක නම් ජීවිතේ යෙදිලා තියෙන්නේ. එතකොට පින්වතුනි ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය ඔස්සේ මොකද වෙන්නේ? අපි ඒ තුළින් ජීවිතේ තෘප්තියක් විඳිනවනේ. ඇයි අපි තව පොඩ්ඩකින් මැරෙයි කියලා අපට ඒ සත්‍යෙට මුහුණ දෙන්නේ නැති නිසා ලැබෙන ජීවිතේ තෘප්තියක් විඳිනවනේ. එතකොට මොකද වෙන්නේ? ආශ්‍රව හැටියට අවිද්‍යාවත් වැඩෙනවා. ආශ්‍රව හැටියට කාමෙනුත් වැඩෙනවා. ඒ වගේම තමයි අපි කැමති නේද පින්වතුනි පවතින්නට කොහොම හරි ජීවිතේ මොනවා හරි ක්‍රමයකට ජීවිතේ පවත්වා ගන්න කැමති. කොහේ හරි අපි ඉන්න කැමති. මොනවා හෝ හැඟීම දැන් අපි හිතමු අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ මේ ජීවිතේ වදයක් මට නම් මේ ජීවිතේ නැත්තම් හොඳයි කියලා ඉන්න කැමති. ඒ කියන්නේ මොනවා හරි කාරණාවක් එක්ක මේ ලෝක සත්වයා ඉන්න කැමති. එතකොට පින්වතුනි එහෙනම් මේ අවිද්‍යාව කියන ආශ්‍රවයත්, පැවැත්ම භව කියන ආශ්‍රවයත්, කාම කියන ආශ්‍රවයත් මෙන්න මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් අපේ ජීවිතයේ යෙදිලාම නම් තියෙන්නේ. අපි කොහොමද අප වෙන්නේ ඊළඟ ජීවිතයක් සුගතියකට යනවායි කියලා? අපි කොහොමද අප වෙන්නේ ඊළඟ ජීවිතේ යහපත් වෙනවායි කියලා? ඊළඟ ජීවිතේ පින්වතුනි මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය එක අපේ ජීවිතේ තීරණය වෙන්නේ. එතකොට මෙච්චර දුකිත සසර ගමනක් තියෙන තැනදී මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ අපට හිතන්න. ඒ වගේම තමයි පින්වතුනි මේ අනන්ත සංසාර ගමන යනකොට අපි තිරිසන් ලෝකේ යනවා, නිරේ යනවා, പ്രേත ලෝකේ යනවා, අනන්ත දුක් විඳිනවා. සමහර ලාවට පොඩි වචනයක් පරිස්සම් නොකර ගැනීමෙන්, සමහර ලාවට හිතේ සිතුවිල්ලක් පරිස්සම් නොකර ගැනීමෙන් මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක මොකද වෙන්නේ? සමහර ලාවට බොහෝ කාලයක් නිරේ විඳවන්න වෙනවා. බොහෝ කාලයක් තිරිසන් ලෝකෙ විඳවන්න වෙන එක අවස්ථාවක් තියෙනවා පින්වතුනි. ඔය සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියාට කුෂ්ඨ හැදෙන්න මේ විදිහට වෙන්න හේතු වුණේ ඊට කලින් ජීවිතයක තකරසිකී කියලා පසේ බුදුරන් වහන්සේ නමක් දැකලා හිත අපහදවා ගත්තා. මොකද්ද හිතුනේ? මේ කුෂ්ඨ ශ්‍රමණයා කවුද කියලා හිතුණා විතරයි. ඒකේ විපාක හැටියට නිරේ ගිහිල්ලා ඊළඟට මේ මනුස්ස ලෝකෙට ආවතනදී තනිකර කුෂ්ඨ රෝගියෙක් වුණා. බලන්න මේ හිතට එන සිතුවිල්ලකින් අපේ ජීවිතේ වෙනස් කරන හැටි. එහෙමනම් පින්වතුනි අපි සසරක යන ස්වභාවය උරුම කරගෙන ඉද්දී අපි කාටවත් පුළුවන්ද මේ හිත අපි රැකගෙන ඉන්නවා කියලා කියන්නේ? අපේ හිතට එහෙම ප්‍රශ්න එන්නේ නැති වෙයි කියලා කියන්න පුළුවන්. එතකොට එවැනි දෙයක් නිසා දැන් ඒ ආර්ය උත්තමයෙකුට ඒ වගේ දේවල් වුණාම සිදුවෙන කරුණු. මොකද ශ්‍රේෂ්ඨ උත්තමයෝ ලෝකේ ඉන්නේ. එතකොට එවැනි දෙයක් නිසා අපි අනන්ත දුක්ඛිත ගමනකට යන්න ඉඩක් නැද්ද? ඕන තරම් ඉඩක් තියෙනවා. අනිත් එක තමයි මේ සුප්පබුද්ධ කුෂ්ඨිය ඒ ජීවිතය අවබෝධ කරනවා. හැබැයි ඉතින් ඒ ජීවිතේ අවබෝධ කරේ කලින් නිරේ ඉඳලත් මොනවද පුරුදු කළා නෙමෙයි. ඊළඟට කුෂ්ඨිය එක්කලත් පුරුදු කළා නෙමෙයි. කලින් ඒ හිටපු ජීවිතවල හුරු කරලා සහ ඒ පුණ්‍ය ශක්තිය තිබිලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි අර හිතවිල්ල නිසා දැන් මේ ජීවිතේට ආවට පස්සේ බුදුරන් වහන්සේගෙන් ධර්මය අහන්න පින සකස් වෙලා තිබුණා. අහන ගමන් අවබෝධ කරන්න පුළුවන්කම තිබුණා. ඒ සෑම දෙයක්ම හැකියාවක් දිනුලා තිබිච්ච මිනිස්සෙක් තමයි නිරේ ගියේ. එතකොට එහෙනම් එවැනි මිනිස්සෙකුට තමයි අර පසේ බුදුරන් වහන්සේ නම දැකලා මේ කුෂ්ඨිය කවුද කියලා, මේ කුෂ්ඨ ශ්‍රමණයා කවුද කියලා හිතුනේ. එතකොට එහෙනම් පින්වතුනි අපි මොනවා හරි කාරණාවක් ඔස්සේ අපි ප්‍රමාද වෙනවා නම්, අපි අපේ හිතට වසඟ වෙනවා නම් අපට ওই දේ උරුම වෙන්න බැයිද? අපටත් ඒ දේ උරුම වෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව අහිමි වෙනවා. මේ සංසාරේ ගමන් කරන තැනදී, මිනිස්සෙක් වෙච්ච තැනදී කෙනෙකුට ඕන තරම් අවස්ථා අහිමි වෙලා තියෙනවා.
මේ ධර්මය නැත්නම් මේ ඇත්තට මුහුණ දීලා මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අනන්ත අහිමි වෙලා යනවා. තිරිසන් ලෝකේ ඉන්න අය ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාලා කොහොමත් අහිමි වෙලානේ. නිරේ പ്രേත ලෝකේ ඉන්න අය ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාලා කොහොමත් අහිමි වෙලානේ. ඊළඟට දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝකේ ඉන්න අය ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාලට කොහොමත් අහිමි වෙලානේ. ඊළඟට ප්‍රත්‍යන්ත දේශවල ඉන්න අයට ඒත් අහිමි වෙලානේ. ඊළඟට හිතන්න බැරි ජීවිතයක් තියෙන අය ගැන හිතන්න දෙයක් නැහැ. ඒත් අහිමි වෙලානේ. ඊළඟට මිත්‍යාදිට්ඨික තියෙන අය ගැන හිතන්න දෙයක් නැහැ. ඒත් අහිමි වෙලානේ. බුද්ධෝත්පාද කාලයක ධර්මයක් ඇහෙන්නේ නැති සමාජයක හිතන්න පුළුවන් කෙනෙක් වෙලා ඉපදුණා කියලා මේ එයාලට අවබෝධ කරන්න බෑ. එයාලා ගැන හිතන්න දෙයක්වත් නැහැ. ඒත් අහිමි වෙලානේ. ඒ සියල්ලක්ම අහිමි වෙච්ච අය. දුෂ්ටක්ෂණ සූත්‍රයක අක්කන සූත්‍රයක පැහැදිලි කරනවා. බුදුරණන් වහන්සේගේ ධර්මයක් සජීවීකරණය වෙලා තියෙනකොට තිරිසන් ලෝකේ ඉන්නවනම්, නිරේ ඉන්නවනම්, പ്രേත ලෝකේ ඉන්නවනම්, දීර්ඝායුෂ තියෙන බ්‍රහ්ම ලෝකේ ඉන්නවනම්, ප්‍රත්‍යන දේශවල ඉන්නවනම්, මධ්‍ය දේශයේ වුණත් මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවනම්, හිතන්න බැරි කෙනෙක් හැටියට ඉන්නවනම්, ඒ සියලු දෙනාටම අහිමි වෙච්ච අය. ඒ වගේම හිතන්න පුළුවන්කමක් තියෙදි බුදුරජාණන් වහන්සේ නමකගේ සත්‍ය ධර්මයක් ඇහෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ඉන්නවනම්, එයාත් අහිමි වෙච්ච කෙනෙක්. දැන් ඒ අය ගැන නෙමෙයි. මේ යම් කිසි විදිහකට හිතන්නත් පුළුවන්කම ලැබිලා තියෙද්දි මිනිස්සෙකුත් වෙලා තියෙද්දි බුද්ධ ශාසනයකුත් උරුම වෙලා තියෙද්දි මේක අහිමි වෙන අවස්ථාවක් කියන එක පින්වතුනි හිතා ගන්න බෑනේ. එහෙම වුණොත් එහෙම ඒ තරම් අවාසනාවන්තයෙක් ඉන්නවද? ඒ තරම් අවාසනාවන්තයෙක් නෑ. ඒ වගේ අවස්ථා අපට ගොඩාක් දේශනා තුල හම්බෙලා තියෙනවා. අජාසත් රජුරෝ කියලා කියන්නේ මේ අවස්ථාව ලැබෙන්න තිබිච්ච කෙනෙක්. නම් අජාසත් රජුරෝ අන්න අනන්තරී පාප කර්මයක් කළා තිබ අවස්ථාව හිමිලා බලන්න මේ තමන්ගේ හිත තමන්ට ප්‍රශ්නයක් දාන කරන හැටි. ඊළඟට පෙස්ස කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ පෙස්ස කියන බ්‍රාහ්මණයා පෙස්ස කියන තරුණයා ඒ තරුණයාට බුදුරණවහන්සේ මුණ ගැහුණා. ඉදිරියේ බණ අහමින් හිටියා. එතකොට දැන් බුදුරණවහන්සේ මුණ ගැහුණා, මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා, ඉදිරියේ බණ අහමින් හිටියා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි හිතන්න පුළුවන් හැකියාවක් තිබුණා. මේ හැම දෙයක්ම ඉදලා තියෙද්දී පෙස්සට අහිමි වුණා. පෙස්සට ධර්ම අවබෝධ කරන එක අහිමි වෙලා ගියා. බුදුරණවහන්සේ වදාරනවා මෙයා තව පොඩි වෙලාවක් හිටියනම් සෝතාපන්න වෙනවා කියලා. බලන්න මේ අහිමි වෙන හැටි. ඒතර බලන්න ඒ වගේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හම්බෙලා මේ සියල්ලක්ම ඉදලා තියෙද්දී අහිමි වෙලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පළවෙනි ධර්ම දේශනා කරන්න යනකොට මුණ ගැහුණා. ඔබ මේක එක අය ඔබගේ දෘෂ්ටිය මොකද්ද කියලා ඇහුවා. නමුත් ඒ බුදුරණවහන්සේ මුණ ගැහිලා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා බුදු කෙනෙකුට මම පූජා කරන්න හම්බ වෙලා ඊළඟට ඒ බුදුරණවහන්සේගෙන් මොන හරි වචනයක් අහන්න හම්බ වෙලා නමුත් පින්වතුනි ධර්මයක් අහන්න හිත නැමුන්නේ. ඒ වගේ බොහෝ අය ඉන්නවා. ධර්මය අහමින් මොනවා හරි ප්‍රමාද දෝෂයන් නිසා මගේ හැරෙන. දැන් එවැනි හිතන්න හැකියාවක් තිබිච්ච අයට එහෙම වුණා නම් බුදුරජාන් වහන්සේ ලැබිලා හැම වුණා නම් පින්වතුනි මේ ජීවිතේ මේ අපට ලැබිච්ච අවස්ථාව අහිමි වෙන්න ඕන තරම් ඉඩ තියෙනවනේ. මේ අපේ හිත නිසා තමයි අපිව මොකද මේ හිත කැමැති හිත හැම වෙලෙම යොමු කරන්නේ පැවැත්මක් එක්ක යන්න. චිත්ත මස්සු විධාවති. හිත බොහෝ දුර යන්න කැමැති. හිත අපිව රවට්ටනවා. ඒක මුල් කරගෙන අපට අපි හිතමු යම් කිසි විදියකින් හිතන්න පුළුවන්කමක් තියෙනවා. ධර්මයක් හම්බෙලා තියෙනවා. හිත මොනවා හරි කරලා දැන් අපි ගත්තතර සුපබුද්ධ කුෂ්ටියට වුණා වගේ කෙනෙක් කෙරෙහි ආර්ය කෙනෙක් කෙරෙහි හිත අපේ හැදෙනවා. ගැටුනොත් ඊළඟට අපි හිතමු වචන කතා කරොත් අනුන්ගේ කඩුපාඩු කතා කරොත් එයාට කෙලින්ම නිරේ කියන්නේ ඇයි මේ පින්වතුනි අර අපි හිතට දාස වෙලා අපි මේ හිත කියන විදිහට හැම දෙයක්ම කරනවා. අපේ ජීවිතේ පින්වතුනි සම්පූර්ණයෙන් තියෙන්නේ අහිමි වෙන්න. මේ සසර කෙනෙක් පවතින්නේ පින්වතුනි මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය නිසා. ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ තුල තියෙන කරුණක් තමයි අවිජ්ජාශ්‍රව කියන්නේ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි කිසිදු විදිහකින් මේ ජීවත් වීමේදී නුවණක් දියුණු කරන්න ඕන විදිහකට ඉඩහසරක් නැහැ. තනි කරම ජීවත් වීමදී තියෙන්නේ අඥානකම වර්ධනය කිරීමේ ඉඩහසරක්. බුදුරණවහන්සේ දේශනා කරන්නේ නැහැ පැවැත්ම කියන කාරණාව එක්ක අවිජ්ජාශ්‍රව දුරු වෙනවා කියලා. අපි ඉන්නවා ජීවත් වෙනවා කියන කාරණාව එක්ක අවිද්‍යාශ්‍රව දුරු වීමක් කියලා නැහැ. අඥානකම කියන යෙදීම එකම ජීවිතේ ඉඳලා තියෙන්නේ. කොහෙන් ගියත් ජීවිතේ එකත් එක්ක ඉඳලා තියෙන්නේ. කොහෙන් ගියත් පැවැත්ම එක්ක ජීවිතේ ඉඳලා තියෙන්නේ.
එච්චරට මේ හිත අපි අපේ ජීවිතේ දැන් අපි යථාර්ථය කියලා සමහරවිට අද ධර්මයේ ඉගෙන ගන්න ගොඩක් අයට වෙලා තියෙන දේ තමයි යථාර්ථය කියලා මොනවා හරි කෑලි ටිකක් ඇතුල් කරගන්න එක. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මයේ හික්මෙන වැඩපිළිවෙලට නෙමෙයි අද ගොඩක් වෙලාවට ධර්මයේ කියලා හිතන්නේ. ඒ හික්මීමට දුන්න දෙයක් මේ ධර්මයේ කියලා හිතන්නේත් නැහැ. අද ධර්මයේ කියලා ගොඩක් වෙලාවට හිතන්නේ මොනවා හරි තමන් ඉගෙනගෙන තමන් තේරුම් ගන්න එක. මොනවා හරි තමන් ඉගෙනගෙන තමන්ගේ පැත්ත තහවුරු කරගන්න එක. ඒකට නෙමෙයි පින්වතුනි ධර්මයේ කියන්නේ. ධර්මයේදී සිදුවිය යුත්තේ මේ අඥානකම පැවැත්ම කාමය මෙන්න මේ කාරණා වලට ඉඩක් නොයදෙන විදිහට ප්‍රායෝගිකව ප්‍රතිපදාවක් ඉස්මතු වෙන කාරණාවකට අපේ ජීවිතේ අපි පවතිනවා කියන කාරණාව තුලම යෙදෙන්නේ මොකක් එක්කද? ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ එක්ක යන්න නෙමෙයිද? පැවැත්මකට මොනවා හරි පැවැත්මකට තේරෙන්නේ නැහැ කියලා පවතිනවා. තේරෙනවා කියලා පවතිනවා. ඊට පස්සේ මට මේක වැඩක් නැහැ කියලා පවතිනවා. මෙතන මොකක් හරි නැහැ කියලා පවතිනවා. මොනවා හරි ක්‍රමයකට මේ හිත කැමැති පවත්වා ගන්න. ඉතින් පින්වතුනි මෙන්න මේක අපේ හිතට කරලා දෙන්න බෑ. ඒ කියන්නේ හිත අපේ හිත කියන කාරණාව තුලින්ම කියවෙන දේ තමයි සසර යන්නමයි සකස් වෙලා තියෙන්නේ. ගැලවෙන්න පොඩ්ඩක්වත් සකස් වෙලා නැහැ. ධර්මයේ ඇහුණත් ඒ ධර්මයේ ඇහිච්ච කාරණාව ඔස්සේ හිත ප්‍රවට්ටගෙන යන පවත්වගෙන. හිතන්න පුළුවන්කම තිබ්බත් සමහර ලාවට ඒ කියන්නේ උපරිම හිතන්න පුළුවන්කම තිබ්බ කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යෙදෙන්නේ හිත වසඟ කරගන්න නැති වෙන වැඩපිළිවෙලකට. ඒ කියන්නේ හිතන විදිහට ඉඩ දෙන්නේ නැති වැඩපිළිවෙලකට. එහෙම නැති සියලු දෙනාටම මේ ධර්ම කාරණා මුල් කරගෙනත් අපි පවතින්නමයි කැමති. සෝතාපන්න වෙලා හරි අපි පවතින්න කැමති. රහත් වෙලා හරි අපි පවතින්න කැමති. සද්ධානුසාරි වෙලා හරි පවතින්න කැමති. සුගතිය ගිහිල්ලා හරි පවතින්න කැමති. ඇයි මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙද්දී මේ සසරින් ඈතර වෙන්න අවස්ථාවකට ඉඩහසරක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ජීවමාන වෙලා තියෙද්දී අපි තාමත් අපේ හිතට දාස වෙන්නේ නේ. අපේ හිතට වසඟ වෙන්නේ නේ. අපේ හිතට දාස වෙලා අපේ හිතට වසඟ වෙලා මේ ගිය රැල්ල මේ යන රැල්ල තවත් ඉදිරියට යන එකමයි වෙන්නේ. ගැලවෙන්නේ නැහැ. කවදාවත් ගැලවෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැත්තෙම අපි තුල පින්වතුනි සත්‍ය වශයෙන්ම සැබෑම හිතන ගතිය එන්නේ නැති නිසා. දැන් පෙස්සට බලන්නකෝ මොනවා හරි දේවල් ප්‍රශ්නයක් කියලා තියෙනවනේ. මහා මංගල සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නනවා පුබ්බේව කත පුඤ්ඤත අත සම්මා පණිදිච්ච පණ්ඩිතයන් සේවනය ඊළඟට මෙන්න මේ කරුණු පතිරූපදේශ වාසේ මේ කරුණු මංගල කරුණු හැටියට මගුල් කරුණු හැටියට දැන් අපි හිතමු කෙනෙකුට අත සම්මා පණිදිච්ච කියන කාරණාවක් යෙදිලා හැබැයි පුබ්බේව කත පුඤ්ඤතාව මදි ඊළඟට සමහර වෙලාවට ඒ කෙනාට අත සම්මා පණිදිච්ච යෙදිලා මේ පණ්ඩිතානංච සේවනාන් යෙදිලා නැහැ ප්‍රතිරූපදේශ වාසයේ නැහැ. ඒ කියන්නේ ඒක සමහරලාට මගහැරෙන්න ඉඩ එනවා. ඇයි මේ මගහැරෙන්න ඉඩ එන්නේ? පින්වතුනි මේ පවතිනවා කියලා කියන කාරණාව තියෙන්නෙම ගැලවෙන්න නෙමෙයි. ඥානීය දිනුවෙන්න නෙමෙයි. අපි හිතනවා අපි මේ කරන් යන විදිහට ගියොත් යයි කියලා ඉස්සරහට. නෑ. පවතින රැල්ල තියෙන්නේ යන්න, සසර යන්න. අපි යමක පවතින විදිහක් තියනවා නම් ඒක තියෙන්නේ සසර යන්න. අවිද්‍යාශ්‍රවයකින් ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. භවආශ්‍රවයකින් ක්‍රියාකාරීත්වය තියෙන්නේ. අපිට දැන් හිතෙන්න පුළුවන් ඕම් දැන් අපිට හිතන්නත් පුළුවන් කල්යාණ මිත්‍රිනුත් හම්බෙලා දැන් ඔන්න මේව ඔක්කොම ඉදලා තියෙන හොඳ සුදුසු ප්‍රදේශයකුත් හම්බෙලා දැන් මේක යයි කියලා නෑ පින්වතුනි. අපට ඒ ලැබීම තිබුණත් අපි තාම මේ හිතට වසඟ වෙලා හිතට 16ක් වෙලා කටයුතු කරන තැනදී එතන දැන් ඊතරවන ඒ කියන්නේ දැන් මම මේ පැහැදිලි කරන්න පින්වතුනි මාර්ගයට කෙනෙක් ආවේ නැති තැනදී කියන එක. ඒ කියන්නේ අත්ත සම්මා පණිදිච්ච තිබිලා තමන්ගේ හැකියාවක් තිබිලා පූර්ව පුණ්‍ය විපාකයක් තිබිලා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා ප්‍රතිරූප දේශ වාසියක් තිබිලා ඔක්කොමත් තිබිලා තියෙද්දී හැමදේම ලැබිලා තියෙද්දී කෙනෙකුට හිතෙනකොට මොකද්ද හරි දැන් මට ඔක්කොම ලැබිලා තියෙන්නේ කෙනෙකුට ලැබිලා නැහැ කියලා දුක් වෙන එක තියෙනවා කෙනෙකුට ලැබිලා තියෙන්නේ
ලැබිලා නැහැ කියලා දුක් වුණත් ලැබිලා කියලා සතුට වුණත් ඒ දෙකම පින්වතුනි පැවැත්මක්ද නැද්ද? ඒ දෙකෙන්ම අපේ හිත අපිව රවට්ටලාද නැද්ද? ඒ ඔක්කොගෙම අපි හිත අපිව රවට්ටලා තියෙද්දි ඒ පැවැත්ම කියලා කියන්නේ පින්වතුනි සසර යන විදිහක්ද සසර නිදහස් වෙන විදිහක්ද? සසර යන විදිහ. ඒ පැවැත්ම තුලදී වැඩෙන්නේ අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව, කාමාශ්‍රවද නැත්නම් අවිද්‍යාව, භවයේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන එකක්ද? පවතින විදිහ. ඉතින් පවතින විදිහක් නම් ලැබිලා තියෙන්නේ මේවා අහිමි වෙන්න ඉඩ තියෙන්නේ නැත්නම් ආයේ නැවත පෝෂණය වෙන්නද? අහිමි වෙන්න. මොකද මේ මෙච්චර අනවරාග සසරක් ආවේ පින්වත්නි මේවා ලැබි අහිමි වෙවි. ඇයි? කරුණු කිහිපයක් හොඳටම හිතන්න පුළුවන් හැකියාව නැතිකම. හොඳටම හිතන්න පුළුවන් හැකියාව තිබුණා උපතිස්ස පරිබ්‍රාජකයා වගේ අයට. ඒ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහි කාලේ. එවැනි මහා ප්‍රඥායට කෝලිත පරිබ්‍රාජකයා වගේ වැනි අයට, සිද්ධාර්ථ කුමාරයා වගේ වැනි අයට, එවැනි මහා උපරිම හිතන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙකුට අර ඒ හිතීමත් එක්ක පින්වතුනි ධර්මයක් එක පදයක් ඇහෙද්දී ආයි අහිමි වෙනවද නැද්ද කතාව නැහැ. මොකද හේතුව? අසාමාන්‍ය හිතීමේ හැකියාවක් තියෙන නිසා. එවැනි අය ලෝකේ එහෙම පහළ වෙන්නේ නැහැ නේද? එහෙමනම් පින්වතුනි හොඳට හිතලා බලන්න. අපට මේ ලැබුණු අවස්ථාව තුළ අපේ ජීවිතයේ තියෙන්නේ මොනවා හරි läගගෙන තෘප්තිමත් වෙන විදිහකට නම් අර මම ඔබට කලින් පැහැදිලි කරේ ආරෝග්‍ය මදය. ඒ කියන්නේ යාට ලෙඩ වෙනවා කියන එක මැරෙනවා. දැන් මේකත් එක්ක අප්‍රමාදී වෙන්නේ නැහැ. අප්‍රමාදී වීම කියන එක තමයි පටලවා ගන්නවා. අප්‍රමාදී විය යුත්තේ සාසන කෘත්‍ය කරන්න. මොකටද අප්‍රමාදී විය යුත්තේ? සාසන කෘත්‍ය කරන්න. බුදුරණවහන්සේගේ ධර්මයේට සස්තු ශාසනය කරන්න. වෙන දෙයකට නෙමෙයි අප්‍රමාදී විය යුත්තේ. සස්තු ශාසනය කරන්න අප්‍රමාදී වෙනවා කියන එකයි පටලවාගෙන මම මොනවා හරි දත්මිටි කාගෙන කරන්න ඕන කියලා යනවා. ගුණවත් නම් කෙනෙක්, සත්‍යවාදී නම් කෙනෙක් හොඳට හිතලා බලන්න. ගුණවත් නම් සත්‍යවාදී නම් හොඳ කෑමක් කෙනෙකුට හම්බ වුණොත් ගුණවත් සත්‍යවාදී කෙනා තමන්ගේ හිතයිසී අයට නොබෙදා කයිද? තමන්ගේ හිතයිසී අයට නොබෙදා කන්නේ නෑ නේද? ගුණවත් නම් සත්‍යවාදී නම් තමන්ගේ හිතවත් අයට හිතයිසී අයට නොබෙදා කන්නේ නෑනේ ප්‍රණීත කෑමක් හම්බුණා. හැබැයි ගුණවත් නැති අසත්පුරුෂ ගති කෙනා හොඳ කෑමක් හම්බුණාම මොකද කරන්නේ? තමන් තනියම කනවා. මෙන්න මේ වගේ පින්වත්තුනි හොඳට හිතන්න මේ ධර්මයේ කියන එක යෙදෙන්නේ පින්වත්තුනි ප්‍රතිපදාවත් එක්ක යෙදෙන්නේ සත්පුරුෂයන්ට, ගුණවත් අයට. ඒ වගේම තමයි හිතන්න පුළුවන් අයට. එවැනි කෙනෙකුට ධර්මයක් ලැබුණාම ඒක වටින දෙයක්. ඒක බෙදාගෙනයි කන්නේ. වටින දෙයක් නේ. වටින් නැති දෙයක් වටින දෙයක් වුණත් අපි හිතමු යම් කිසි Tamanට ප්‍රයෝජන ගන්න. එතන තියෙන්නේ අගුණයක් නේද? අසත්පුරුෂකමක් නේද? මාන්නකාරකමක් නේද? දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා අසාමාන්‍ය හිතීමක් කියාවක් තියෙද්දි අහද්දිම අවබෝධ කරගෙන ආයේ ඉන්නවා. එක. හැබැයි පින්වතුනි එහෙම නැති කෙනෙකුට වටිනා දෙයක් හම්බ වෙනකොට මොකද එයා කරන්නේ? එයාගේ සිද්ධ වෙන දේ තමයි මේකේ වටිනාකම. ඒ වටිනාකමත් එක්ක ඒ කෙනා ඒ වටිනාකම අන්‍යයට සමාදම් කරනවද නැද්ද? සමාදම් කරනවා. යොමු කරනවද නැද්ද? යොමු කරනවා. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ වර්ණනා කරනවද නැද්ද? වර්ණනා කරනවා. ඒක සිදුවීමක් පින්වතුනි. ඒක බුද්ධ දේශනාවෙම තියෙනවා. ඒක සිදුවීමක්. ඒ සිදුවීමක් නැති තැන අපි මේ බලෙන් කියලා දෙන්නේ. ඒ කියන්නේ සැබෑ ගුණවත් නම් කෙනෙක්, සැබෑවටම හිතනවා නම් කෙනෙක්, ඒ කෙනාගේ ස්වභාවය තමයි සත්පුරුෂයන් වර්ණනා කරන එක. ඒ ධර්මයේ වර්ණනා කරන එක. තමන් පඬිතයි කියලා තමන්ට තේරෙනවා තමන්ට ලැබුණා කියලා තමන්ගේ හිත කියන විදිහට ඒක අල්ලගෙන තමන්ට යමක් ගන්න දඟලන්නේ නැහැ. එතනම තියෙන්නේ හිතින් අපිව රවට්ටලා අන්න මොකද වෙන්නේ? ආයෙත් පැවැත්මටමයි අරගෙන යන්නේ. ආයෙත් පැවැත්මටමයි. ඊළඟට මොකද වෙන්නේ? ඒකත් එක දෘෂ්ටි වලට යන්න පුළුවන්. විවිධාකාර දේවල් වලට යන්න පුළුවන්. හැබැයි වටිනා දෙයක් ගුණවත් කෙනෙකුට හම්බුනහම ඒක බොහෝ අයට උපකාරයක් වෙනවනේ. බොහෝ අයට උපකාරයක් වෙනවා. ඒ බොහෝ අයට උපකාර කිරීම කියන ඒක එයාගේ සහජයෙන් එනවා මේ ගුණවත්කම එක්ක. ඇත්තටම අර සත්පුරුෂ ගති නැති කෙනෙකුට මොනවා හරි අපිට දැඩි. මම හිතන්නේ අපි ගොඩාක් කතා කරලා දේශනා ගණනාවක. දැඩිකම, තරහ යනකම, තමන්ගේ මාන්නක්කාරකම, කීකරු නැතිකම. මෙන්න මේවත් එක්ක ඒ කියන්නේ හිතන්න පුළුවන්කම තිබුණාට මේවා ටික නැත්තම්
ධර්මයත් ලැබිලා බුදුරණවහන්සේ මූණටත් හම්බෙලා මේ ගුණවත් ටික නැත්තම් මොකද වෙන්නේ? හිතවක්කාරයි කියන්නේ, දැඩි කියන්නේ, මාන්නක්කාරයි කියන්නේ, කීකරුණෑ කියන්නේ, හිතට ඕන විදිහට කටයුතු කරනවා කියන්නේ. එතකොට පින්වතුනි එතනින් සිදුවෙන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයාට නැමීම සිදු වෙන්නේ නැහැ. අරකින් Tamanට මොනවා හරි Tamanගේ මඩිය තර කරගන්නයි දඟලන්නේ. ධර්මයෙන් Tamanගේ මඩිය තර කරගන්න දඟලන්නේ. ඒ මඩිය තර කරගන්නවා කියන්නේ සල්ලි හම්බ කරනවා කියන එක නෙමෙයි. ඒක ඔස්සේ Tamanට මොනවා හරි සෝතාපන්න වෙන්නට ඕනේ. ඇයි? ඒ කාරණාව එකම යා Taman කියන එකට එක වෙලා. එයාට නැමියාව හම්බෙලා නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පින්වතුනි යමෙකුට මේ ධර්ම මාර්ගයට යමු වීමට නම් ඒකේ පළවෙනිම අංගය තමයි කල්යාණ මිත්‍රයාට නැමීම. නැමුණා කියලා කියන්නේ නැමුණා කියනකොට පින්වතුනි එහෙයි කියන වචනේ විතරයි අදාළ. නැමුණා කියන තැනදී නැමුණා කියනකොට පදක්කිනක් ගාහි අනුශාසනා පදකුණු කරලායි පිළිගන්නේ. තමන්ගේ හිතට කිසිදු අයිතියක් නැහැ මොකක්වත් හිතන්නේ. එච්චරට නැමිලා තියෙන්නේ. අන්නේ නැමුණු තැනදී උපරිම නැමුණු තැනදී තමයි ඒ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නැමීම කියන කෘත්‍යය නිවැරදි වෙන්නේ දැඩි නැත්තම්. හිතට ඕන විදිහට කටයුතු කරන්නේ නැත්තම්, මාන්නක්කාර නැත්තම්, තම්බය නැත්තම්, හිතට තරහ යන ගතියෙන් නැත්තම් මෙන්න මේ කරුණ වෙනකොට තමයි අර නැමියාම හරියට වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා මුළු ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම උපකාර වෙන කෙනා. උපමාවක් පෙන්නනවා. හිරු උදා වෙන්න කලින් අරුණ නැගෙනවා. අරුණ නැගුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිරු උදා වෙනවාමයි. අරුණ නැගුණා නම් අනිවාර්යෙන් හිරු උදා වෙනවා. කල්යාණ මිත්‍රයාට නැමුණා නම් අනිවාර්යෙන් සම්මාදිටපත් වෙනවා. අද ගොඩක් වෙන්නේ ධර්මයක් ඇහෙනවා. හිතන්නත් පුළුවන්. නිකන් ඇසුරු කරනවා කියලා ළඟින් ඇසුරු කිරීමකුත් තියෙනවා. නමුත් අවංකව මේ නැමියාව නැහැ. ඇයි? ඒක වෙන්නේ නැත්තේ පින්වතුනි දැඩි මාන්නකාරයි, කීකරුණේ, තරහ යනවා, හිතට දාසෙක් වෙලා. මෙන්න මේ කරුණු තියෙන නිසා නැමියාව වෙන්නේ නැහැ. අපි කැමති හැම වෙලෙම හිත හැම වෙලෙම කැමති පවත්වන්නනේ. අයින් ගන්න කැමතිද නෑ. යෙදිලා තියෙන්නේ භව ආශ්‍රවයක. යෙදිලා තියෙන්නේ අඥානකම අවිද්‍යාව කියන ආශ්‍රවයක. ආයේ නැමෙන්න කැමති නෑ. මේ අසත්පුරුෂකම් එන තැනදී නැමෙන්නේ නෑ. පොඩ්ඩක්වත් නැමෙන්නේ නෑ. හැබැයි අර ධර්මය අරගෙන මොකද කරන්නේ? Tamanට ඕන දෙයක් කරගන්න දඟලනවා. දැන් Tamanට ඕන දේ කරගන්න හැම එකකම දඟලන්නේ. වටිනා දෙයක් හැටියට ගුණවත් කෙනෙකුට ලැබුණා නම් ඒ කෙනාගේ ස්වභාවය තමයි පින්වතුනි මේක. දැන් අපි හිතමු යාට සම්පූර්ණයෙන්ම හිතන්නත් අමාරුයි කියලා. සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මොකක්කෝ පිනකට ලැබුණා කියලා. නමුත් මේක යා තුලින් පෝෂණය වෙනවා ගුණේ හොඳට තියෙනවා නම්. ගුණවත්කම හොඳට තියෙනවා නම් මොකද වෙන්නේ? හොඳට පෝෂණය වෙනවා. ඇයි ඒ පෝෂණය වෙන්නේ? බුදුරණවහන්සේ දේශනා කරන කාලෙන් කාලෙට. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවෙදී සුදුසු වෙලාවෙදී කල්යාණ මිත්‍රයාගේ ගුණ වර්ණනා කරනවා. ධර්මයේ අනිත් අයට කියලා දෙනවා. බුදුරණවහන්සේ බල සංඝවච සූත්‍රය පැහැදිලි කරනවා. තව කෙනෙකුට සංග්‍රහ කළ යුතු කරුණු. ඒකෙදි දානීය කියන්නේ ධර්ම දානීය. ප්‍රිය වචනේ කියන්නේ මේ ධර්ම කරුණු අනිත් අයට කියලා දෙන එක. දැන් අපි කැමති අපට හිතලා තේරුම් ගන්න නම් කවුරු හරි අහද්දි කියලා දෙන්න නැමෙන්නේ නැත්තම් අපි දානයක් හිතට දෙන්නේ නැත්තම් කල්යාණ මිත්‍රයන් ගුණ වර්ණනා කරන්නේ නැත්තම් ඒක එතන අසත්පුරුෂකම නෙමෙයි තියෙන්නේ. එතන තියෙන අසත්පුරුෂකම. එතන තියෙන්නේ Tamanට හම්බෙච්ච කාරණාව මොනවා හෝ ක්‍රමයකින් Tamanගේ පැත්ත හරිනේ. මට මේ අයගෙන් මෙව හම්බුණා. හරි Tamanගේ පැත්ත හරි. Tamanගේ මාන්නේ, Tamanගේ දැඩිකම, Tamanගේ අකීකරුකම. Tamanට තව උදම්මනන් දෙකක් තියෙනවා. අපට මේ වගේ දෙයක් ලැබිලානේ දැන් තියෙන්නේ. මේ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? Tamanගේ අසත්පුරුෂකම තර වෙනවනේ. අර බෙදාගෙන කනවා කියන එක වෙන්නේ නැහනේ. අන්‍ය අයට හිතන අයට අන්‍ය අයට දැන් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා යමෙක් Taman කියන කාරණාව අහන්න කන් යමුනවා නම් ඒ කෙනෙකුට මේ ධර්මයේ කියලා දෙන්න කියලා. එතකොට පින්වතුනි යම් කිසි කෙනෙක් ඒ විදිහට යෙදිලා ඉන්නවා නම් ඒ අයට කතා කරන එක. අනික දැන් මෙහිම හිතන්නකෝ. දැන් අපි ඔන්න හිතලා බලන්නකෝ මේ ලෝකේ වටිනා දෙයක් කාගෙන් හරි හම්බුනොත් අපේ ගුණවත්කමක් එක්ක යෙදිලා නම් අපි ඒක කතා කරනව නේද? ඒ ගුණවත් එයාගේ ඒ හම්බෙච්ච කෙනාගේ ගුණය ගැන අපි ඉස්මතු කරනව නේද? දැන් අසාමාන්‍ය ලෝකයේ මිනිස්සු ආවම කතා කරන්නේ නැද්ද? දැන් අද සමාජ මාධ්‍ය ජාලවල බලන්නකෝ සමහර අයගේ ඒ එක එක කරුණු මුල් කරගෙන එයාලගේ හැකියාව එක කතා කරන්නේ නැද්ද?
කතා කරනවා. ඇයි කෙනෙකුට බැරි මේ ලෝකේ වටිනාම වස්තුවක් තියෙන ඒ ධර්මයක් පෙන්නන ඒ ධර්මය ගැන ඒ ධර්මය පෙන්නන අය ගැන එහෙම කතා කරන්න. ඒකට අපට බෑ කියලා හිතෙනවා. ඇයි? එච්චරට පින්වතුනි තමන්ගේ මාන්නක්කාරකම ඉහළට එනවා. තමන්ගේ දැඩිකම ඉහළට එනවා. ඔන්න ඕව පින්වතුනි අයින් වෙන්නට ඕනේ. සම්පූර්ණයෙන් අයින් වෙන්නට ඕනේ. සම්පූර්ණයෙන් අයින් වෙච්ච තැනදී තමයි සැබෑවටම යම් කිසි කෙනෙකුට අර හිතන්න පුළුවන්කමයි සත්පුරුෂ ධර්මය ඇහෙන එකයි මේ ඔක්කොම ලැබිලා ගුණවත්කම හම්බ වුණාම ඒකයි අර බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙක් ඍජුයි නම් නිහත කීකරුයි නම් ප්‍රඥාවන්තයි නම් කටකපට මායා නැත්තම් ඒ කෙනෙකුට ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න කියලා දෙන්න පුළුවන් කියලා. ඒකට ප්‍රඥාව තිබ්බ කියලා විතරක් කාරණාව කියන්නේ නේ. අවංක නිවැරදි ප්‍රඥාව දෙන අර ටික තියෙනවා. දැන් කෙනෙකුට පොඩ්ඩක් හිතන්න පුළුවන්කම තිබ්බා කියලා. ඒ වගේම තමයි මේ ළඟටම ඇවිදලා ධර්මය හම්බුණාය කියලා. හැබැයි අර ගුණවත්කම නැත්තම් ඒ කෙනාට නැවෙන්න බෑනේ. දැන් මේ කතා කරන හැම එකක්ම තේරුම් ගන්න පින්වතුනි මේ කියන්නේ මාර්ගයට නොබැසගත් සියලු දෙනා එක්ක. මාර්ගයට බැසගත් අයගේ ඔක්කොම වැඩිලා. මාර්ගයට බැසගත්තා නම් හිතන්න පුළුවන්කම ගුණවත්කම ඊළඟට කතපුඤ්ඤතාවයෙන් පුණ්‍ය ශක්තිය ඔක්කොම ලැබිලා. දැන් අපි ඔබ ධර්මය අහන හැටියට ගත්තොත් ධර්මය ලැබිලා තියෙනවා. හැබැයි මේක අහිමි වෙන්න ඕන තරම් ඉඩ. ඇයි අහිමි වෙන්න ඕන තරම් ඉඩ තියෙන්නේ? පින්වතුනි මේ අපේ ජීවිතේ පැවැත්ම සකස් වෙලා තියෙන ඊතර වෙන්න අවිද්‍යාශ්‍රවයක් එක්ක මිසක් මේ පවතින මේ ඊතර වෙන්න ඕන විදිහට නෙමෙයි. එතකොට එහෙනම් ඒක අහිමි වෙන්න ඕන තරම් ඉඩ. අපට මේ ධර්ම මාර්ගයේ තියෙන පළවෙනිම කාරණාව ධර්මයට යොමු වෙන්න, ඊතර වෙන්න යොමු වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කල්යාණ මිත්‍රට නැමීමෙන් නම් මේක සිද්ධ වෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමි කරන්න, අහිමි වීමට, කතපුඤ්ඤතාවය අහිමි වීමට, ධර්මය ඇහෙන එක අහිමි වීමට මේ හිත පවතින කැමැති තැනදී ඕන තරම් ඉඩ තියෙනවා අහිමි කරන්න. අහිමි වීම සඳහා. එතකොට දැන් ඒ කරුණොත් තියදලා තියෙන්නේ. දැන් අපි හිතමු දැන් හම්බෙලා තියෙනවා කියලා. දැන් හැබැයි මේක අහිමි වෙන්න පුළුවන් ඈ. මොකද හේතුව අපේ අසත්පුරුෂකම නිසා. එතකොට මේ අහිමි වෙන්නේ දැනට අහිමිලත් නැතුව තියෙද්දී. දැනට හිතන්නත් යම් මට්ටමකට පුළුවන්කමක් තියෙද්දී මාර්ගයකට බැහැගත්තේ නැහැ කියලා කියන්නේ මොන අඩුවක්ද තියෙන්නේ? මාර්ගයකට බැහැගත්තේ නැහැ කියලා කියන්නේ අපේ හිතින් අපි මාන්නයක් තියෙනවා. අර වටිනා දේ එක්ක වටිනාකමත් එක්ක ඉස්මතු කරනවා කියන කාරණාව වෙදින්නේ නැතුව මාන්නයක් තියෙනවා, දැඩිකමක් තියෙනවා. අපි කැමති අපේ හිත කියන දෙයක් එක කටයුතු කරන්න. අර ගුණවත් භාවය උපරිම පෝෂණය නොවිච්ච නිසා නේද? එතකොට මේ කරුණු හිතන්න පුළුවන්කමයි ධර්මයයි මේ කරුණු ටික ලැබිලා මාර්ගයකට නොබැස ගන්න එහෙනම් මේ ගුණවත්කම නැතිකම නිසානේ. පෙස්සට වුණා නේද ඒක? පෙස්සගේ අදහස ලොකු වුණා. නැගිටලා ගියා. තමන්ගේ වැඩ තියෙනවා. මොකද උනේ? දැඩි නේද? තමන්ගේ අදහසට ලොකු වෙච්ච නිසා හිතන්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේම ධර්මයක් හම්බුණා. නමුත් අවස්ථාව අහිමිලා ගියා. ඕන තරම් ඔක වෙනවා. දැන් මේ සුපබුද්ධ කුෂ්ටියට කලින් ජීවිතේ මොකද නිරේ ගිහිල්ලා හිතන්න පුරුදු කරේ නැහැ නෙවෙයි. නිරේ ගිහිල්ලා මේ ධර්මයේ ලැබෙන්න ඕන පුණ්‍ය ශක්තිය රැස් කරේ නැහැ නෙවෙයි. ඊළඟට අර කුෂ්ටියෙක් කියලා ඉපදලා තියෙද්දි ඒ කුෂ්ඨ රෝගියා හිතන්න පුළුවන් හුරු කරේ නෑනේ කණ්ඩනේ මොනවා හරි හෙව්වේ. මේ කුෂ්ඨ රෝගියා මේ ධර්මයක් දන් දෙන්න ගියේ නෑනේ. මේ කියන්නේ ධර්මයේ ඒ පැත්තකට ගියේ නෑනේ කණ්ඩනේ හොයන්න හුරු කරේ කොහොම හරි. එතකොට නම් කලින් ජීවිතේ එවැනි චින්තන තිබිච්ච මිනිස්සුයෙකුට තමයි හිතින් අර පසේ බුදුරන් වහන්සේ නමකට එහෙම හිතිලා කෙලින්ම නිරේ ගියේ. බලන්න මේ අහිමින අවස්ථාව. බලන්න මේ මිනිස් ඒ සුප්පබුද්ධ කුෂ්ඨියට කොච්චර වාසනාවක් තිබිලාද මේ කියලා. බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මයක් අහපු තැනින්ම සෝතාපන්න වෙන්න. බුදුරන් වහන්සේ නමකගේ ධර්මයක් අහන තැනින්ම සෝතාපන්න වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේම ධර්මයක් අහන්න. ඒ පුණ්‍ය ශක්තිය, ඒ හිතීමේ ශක්තිය, ඒ සියල්ලම කැටි වෙලා තිබිච්ච මිනිස්සෙක් තමයි තමන්ගේ තිබිච්ච මාන්නකාරකම, දැඩිකම මොනවා හරි කාරණාවක් නිසා අර කලින් ජීවිතේ පසේ බුදුරන් වහන්සේට මේ කුෂ්ඨිය කවුද කියලා හිතපු තැනදී නිරේ ගියේ. එහෙනම් අපේ හිත කොහොම පරිස්සම් කරගන්න වෙයිද? හොඳට තේරුම් ගන්න අපේ හිත කොච්චර පරිස්සම් කරගන්න වෙයිද? මොකද සුපබුද්ධ කුෂ්ඨ රෝගියා මනුස්ස ලෝකයට එනකොට ඒ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා අසාමාන්‍ය චින්තන ශක්තියක් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමකේ ධර්මයක් අහන තැනදී ඇසීමේදීම අවබෝධ කරන්න කොහොම හැකියාවක් ඕනද?
අහන ආසනීයම අවබෝධ කරන්න කොපමණ හැකියාවක් කොපමණ චින්තන ශක්තියක් ඕනද? නිරේදි නිරපල්ලෝ එක්ක චින්තන ශක්තිය හුරු කරාද? ඈ කුෂ්ඨියෙක් වෙලා ඉඳලා හිඟාකාද චින්තන ශක්තිය හුරු කරාද? නෑ. ඒ වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉද්දි ඒ සමාජයේම කුෂ්ඨියෙක් වෙලා හරි ඉපදෙන්න ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඒ ධර්මයේ ලැබෙන්න කොච්චර පිනක් කරලා තියෙනවද? බුදුරජාණන් වහන්සේන මම මුණ ගැහෙන්න අසාමාන්‍ය පිනක් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම අර ජීවිතයේ තිබිලා තියෙනව නේද? ඒ ඔක්කොම මේ ජීවිතයේ තිබිලා තියෙද්දි නේද පින්වතුනි නිරේ ගියේ. එතකොට නිරයන්ට හේතු උනේ තමන්ගේ හිතට දාස වෙච්ච නිසා නෙමෙයිද? තමන්ගේ හිතේ තියෙන අසත්පුරුෂකම නිසා නෙමෙයිද? ගුණේ අඩුකම නිසා නෙමෙයිද? ඒ සියල්ලම නිසාම අපට එහෙනම් කොච්චරනම් ජීවිතේ පරිස්සම් වෙන්න වෙයිද? මොකද මම ඔබට අර මුලින්ම පැහැදිලි කරේ අපි හැම වෙලෙම බලන්නට ඕනේ මොනවා හරි ගන්න නෙමෙයි. අපේ හිත හැම වෙලෙම দমনය කරන්න. අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ නැත්තේ හිතට එන දෙයට ඉඩ නොදෙන්න. ඒකට පින්වතුනි දැන් අපි හිතමු අපට ඕන ධර්මයක් අහන්න ඕනේ. මොනවා හරි කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් වෙන මොහක් හරි කියනවා. දැන් අපට ධර්මය අහලා läග ගන්නයි ඕනේ නැත්තේ. කල්යාණ මිත්‍රයාට නැමිලා ඒ කාරණාව එක්ක ප්‍රතිපදාත්මකවම ප්‍රායෝගික ධර්මය යන්න නෙමෙයි. එහෙම නම් මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. අපට සිදුවිය යුත්තේ පින්වතුනි යම් දෙයක් අරගෙන läගගෙන රිංග ගන්න නෙමෙයි ප්‍රතිපදාත්මකවම ප්‍රතිපදාවක් වෙන්න. අද අපට ඕක පැටලිලා තියෙනවා. බුදුරන් වහන්සේ ওই ධර්මයේ කියලා දෙන්නේ පින්වතුනි ඒකට. අපි ධර්මයේ ඉගෙන ගන්නවා ප්‍රතිපදාවෙන් සිදුවෙන යහපත, ඒ කියන්නේ ඇතුළේ සිදුවෙන වැඩෙන්න ඕන වැඩපිළිවෙලට ඉඩ දෙන්නේ නැහැ. අපේ මාන්නේ කඩන්න ඕන එකට ඉඩ දෙන්නේ නැහැ. අපේ දැඩි බව දුරු කරන්න ඕන එකට ඉඩ දෙන්නේ නැහැ. මගේ හිතට ඕන දේ එක්ක පවත්වන්න එක විනාශ කරන්න ඕන දෙයට ඉඩ දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? නෑ කියලා අපි ධර්මයේ හරි මොනවා හරි ඒ කියන්නේ මේ හිත රවට්ටන්නේ පින්වතුනි අපි දැන් ඉන්න තැන ඉඳලා ඒක හොඳට තේරුම් ගන්න. හිත රවට්ටන්නේ අපි දැන් ඉන්න තැන ඉඳලා. හිතට දැන් බෑ කාමයන් දිලා රවට්ටන්න ධර්මයේත් එක්ක ඉන්න කෙනෙකුට. වෙන මොකකින් හරි හිත රවට්ටන්නේ. එතකොට දැන් ඕන ධර්මයක් අහන්න කියලා ධර්මයේ දෙන්න කියලා. හැබැයි අර තමන්ගේ අර ගුණයක් වැඩෙන්න තියෙන අවස්ථාව විනාශ කරලා දානවා. හිත විසින් අහපව් රවට්ටනවා. අහපව් රවට්ටනවා. මොකද මේ වෙන්නේ? තනිකර තමන්ව පෝෂණය කරගන්නමයි ආයෙ දඟලන්නේ. ඒ ධර්මය අහලත් තමන්ව පෝෂණය කරගන්න මේ සසර යන්න පැවැත්ම කියන දේ ඉස්මතු කරන්න මේක ධර්මයක් නේ. ඔබට ඔක හොඳයි අහන එක. අඥානක ඒ කියන්නේ ඥානිය වැඩි වෙන එකක් ඈ. දැන් මේ හරිද හිත රවට්ටන එක නෑ පින්වතුනි. කොහෙන් ගැට හිත රවට්ටනවා. අපි හොඳට දැනගන්නට ඕනේ මේ කාරණාවට දැන් මේ හිතනම් අපි මේ විනාශ කළා දාන්නේ. මේ කල්යාණ මිත්‍ර සම්පත්තියට නැමෙන්න ඕන කියන එක හැම දෙයක් එක්ක අපි හුරු කරන්න ඕන කියලා දැනගන්න ඕනේ නේ. එහෙම නොවුනොත් පින්වතුනි අපි විනාශය කරාම යනවා. අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ විනාශය ගැන හිතන්න. එච්චර අවස්ථාව අහිමි වෙලා ගියා. සමහර වෙලාවට පින්වතුනි දැන් අර පෙස්ස වගේ අය මේ අවස්ථාව අහිමි වෙන්නේ ඇයි? මේ අවස්ථාව ලැබිලා තියෙද්දි මම ඔබට මේ පැහැදිලි කරන්න දෙන්නේ මේ ලැබිලා තියෙන අය ගැන මම කතා කරන්නේ. නොලැබිච්ච අය ගැන කතා කරන්න දෙයක් නැහැ. නොලැබිච්ච අය ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද හේතුව එයාලගේ අක්කණයක් ඒක. මේ ලැබිච්ච එක මේ ශනීය දුෂ්ට කරගන්න එක. බුදුරණවහන්සේ මේ ශනීය දුෂ්ට කරගන්න එක ගැන පැහැදිලි කරන්නේ විශේෂයෙන් භික්ෂූන්ට. දැන් අපි හිතමු ගිහි ඇත්තෝ හැටියට ඔයගොල්ලොත් මේටත් දැන් හිතන්න හැකියාවක් තියෙනවා ධර්මයක් ඇහෙනවා ඔක්කොම තියෙනවා කියලා. හැබැයි ශනීය දුෂ්ට කරගන්නවා. අන්න කනාවෝම මේ ලැබිච්ච ශනය මේ ලැබිච්ච අවස්ථාව මග හරව ගන්න එපා කියනවා. ලැබිච්ච කෙනාට කියන්නේ ශන සම්පත්තියට කියන්නේ මග හැරලා නිරේ කියලා දුක් විඳින්න එපා. දැන් බලන්නකො අර සුප්පබුද්ධ කුෂ්ඨයයි කලින් ජීවිතේ එකනේ සිටුවරයෙක් කියලා ඉද්දි. නිරේ කියලා දුක් විඳින්න උනානේ මග හැරුණානේ. නිරේ ගිහිල්ලා විඳවලත් අහපව් ඇවිදිලා ධර්ම අවබෝධ කරන්න පුළුවන් සහ පුණ්‍ය ශක්තිය කීපාකයක් එක ධර්මය ලැබෙන්න පින තිබිච්ච මිනිස්සෙක්. නිරේ ගිහිල්ලා විඳවලත් එච්චර හැකියාවක් තිබ්බ මිනිස්සෙක්. කොහොමද පින්වතුනි ස්වභාවය? අසාමාන්‍ය විදිහට මග හැරෙනවනේ. මේක තමයි හසරේ ස්වභාවය. ඒක නිසා අපේ හිත කිසිදු විදිහකින් මම හිතන්නේ මේ ළඟදී දේශනාවකත් පැහැදිලි කරා මේ දැන් ඇත්තරම දැන් ඒ සුපබුද්ධ කුෂ්ඨයේ කතාව තියෙන්නේ ගොඩක් වෙලාවට ගුණයක් එක්ක කියන්නේ ආර්යයන් එක්කනේ. මොකද ආර්යයන් එක්ක ආර්ය කෙනෙක් කෙරෙහි හිත අපහදිනවා ආර්ය කෙනෙක් කෙරෙහි වචනීය විරුද්ධ ගන්නවා කියලා කියන එක විශාල අකුසලයක් වෙන්නේ පින්වතුනි මේ මොකද ශ්‍රේෂ්ඨ බව මම ඔබට කලින් උපමාවක් උද්දේශනාවලදී පැහැදිලි කර දුන්නා. අපි හිතමු රජ පවුලක කෙනෙක් වැරද්දක් කරනවා කියලා. රජකුමාරයෙක්
වැරද්දක් කියලා සාමාන්‍ය සේවකයෙක් රජකුමාරයාට බැන්නොත් ගැහුවොත් මොකද වෙන්නේ? රජකුමාරයා වැරද්ද කරා කියලා අදාළ නැහැ පින්වතුනි. වැරද්ද දඬුවම ලැබෙන්නේ කාටද? දඬුවම ලැබෙන්නේ නිවැරදි වුණත් රජකුමාරයා වැරදි වුණත් අර සේවකයෙක් නැත්නම් අපිට වෙන කෙනෙක් නිවැරදි වුණත් දඬුවම ලැබෙන්නේ ඒ කෙනාට. ඇයි? බල සම්පන්නකම. ඒක ධර්ම ස්වභාවය. බල සම්පන්න බව එදලා තිබිලා වැරද්දක් වුණා කියලා කරන්න දෙයක් නැහැ. බුදුරණවහන්සේ පෙන්වන නන්දිය සූත්‍රයේදී ආර්යවරු සෝතාපන්නවරු ඒ අය ප්‍රමාදයටපත් වෙනවා. ධර්මයන් පහළ වෙන්නේ නැහැ. එහෙම ඉන්න ආර්යවරු ඉන්නවා. දිවා රාත්‍රී විවේකයෙන් ගත කරන්නේ නැහැ. එහෙම ඉන්න ආර්යවරුන්ගේ ජීවිතය තුලින් දැන් නිකන් ධර්මකාමී බව ප්‍රකට වෙන්නේ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? දැන් වැරද්දක් ඒ කියන්නේ අනේ මේ මහාන වෙලා මොකද්ද මේ කරන්නේ? දැන් ඒ කෙනෙක් කෙරේ හිත අපහදවා ගන්නකොට ආර්යෙක් වැරද්දක් තමයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එයාගේ අර මේ සතුටු වීමත් ඒ කියන්නේ සෝතාපන්න බවත් සතුටු වුණා. එතනින් එහා ඒ කියන්නේ ඒ ධර්ම ඥානය ධර්මයේ දැකීමත් එක්ක එතනින් තෘප්තිමත් වුණා. එතනින් එහා දියුණු වීමක් නැහැ. එහෙම කෙනෙක් කෙරෙහි දැන් එහෙම අය කර්මාර්ථය ඇලිලා කතාවට ඇලිලා එහෙම ඉන්නවා. එහෙම කෙනෙක් කෙරෙහි හිත අපහදවා ගැනීම තුලින් එහෙම කෙනෙක් කෙරෙහි වරද අනිත් අයත් එක්ක කතා කිරීම තුලින් වැරද්ද යාගේ අඩුපාඩු ටිකක් තිබ්බා කියලා විපාකයේ තියෙන්නේ අනිත් කෙනාට. ඇයි? දුෂ්ට කරගත්ත හිත කාටද? හිත දුෂ්ට කරගත්තේ ආර්යෙකුට. හරියට රජකුමාරයෙකුගේ වැරද්දකට බැන්නා වගේ. ඒ කියන්නේ මේක අපි හොඳට තේරුම් ගන්න මේ ඒ වගේ විපාක ගොඩාක් වැඩි. සාමාන්‍ය මිනිසෙක් එක් වැරද්දක් කළා ගහගත්තාම තියෙන එකයි රජකුමාරයෙක් වැරද්දක් කළා ගහගත්තාම තියෙන එක විපාක වෙනසක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි ආර්යෙක් කෙරෙහි තියෙන අපහදවා ගත්තාම තියෙන විපාකේ. ඒකයි බුදුරණවහන්සේ ආර්ය උපවාද කරපු අයට විවිධාකාර විපාක පනවන්නේ. ඒ කෙනාට අපි හිතමු මොන හරි මේ එයාට සමාවරන් හිත පහදවා ගත්තා සමහර ලාවට කියන්නේ ඒත් එක ගෙවිලා යන අපි කියන්නේ යාගේ අර ඉදිරියට යන්න පුළුවන් හිත වැහිච්ච කාරණා. නමුත් සමහර ලාවට ඒ කෙනාට විවිධාකාර දේවල් එන්න පුළුවන්. බුදුරණවහන්සේ පෙන්නනවා ජීවිතාන්ත දක්වාම අඩු නොවන රෝග තියෙනවා. ඊළඟට ධර්මයේ අදිමාන එනවා. ඊළඟට ලැබපු දේවල් පිරිහිලා යනවා. ඊළඟට පැවිද්දෙක් නම් පැවිදි ජීවිතය හිතාලවන්නේ නැහැ. විවිධාකාර දේවල් තියෙනවා. එතකොට බලන්න එහෙනම් පින්වතුනි අපේ ජීවිතේ කොච්චරනම් මේ සසරට ඇදලා දාන්න ධර්මය අහිමි වෙන්න ශනය දුෂ්ට වෙන්න ඉඩ හසරද තියෙන්නේ නැද්ද? තනි කර තියෙන්නේ ඒකට. හිතන්න එපා අපි දැන් ඔන්න ෂෝක් දැන් අපිට මේ දැන් මේ ධර්මයක් ලැබිලා හිතන්නත් පුළුවන් දැන් දිගට යයි නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්න නෙමෙයි මේ සසර අපි මේ සකස් වීමක් තියෙන්නේ පැවැත්මක් තියෙන්නේ. තනි කර සසර යන්න. අහිමි වෙන්න අවස්ථා ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි කළ යුතු වැඩ ගොඩාක් තියෙනවා. කවුරුද මේ කවුරු ගැනද මම කියන්නේ? මේ කියන්නේ දුෂ්ටක්ෂණයකට ආව කෙනෙක් ගැන නෙමෙයි. මේ ක්ෂණය උදා වෙච්ච කෙනෙක් ගැන. දුෂ්ටක්ෂණයකට ආව කෙනෙකුට නම් ඉතින් වෙන දේවල් කරන්න වෙනවා. මොකද යාට දුෂ්ටක්ෂණය කියන ඉතින් යාට කතා කරන්න දෙයක් තියෙනවද? නැහැනේ. දුෂ්ටක්ෂණය කියන කතා කරන්න දෙයක් නැහැ යාට. ධර්මය ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ ක්ෂණය දුෂ්ට වෙන්නේ හිතන්න පුළුවන්කමයි ධර්මයයි මේ ඔක්කොම ලැබිලා තියෙද්දි. අර අගුණවත්කම අසත්පුරුෂකම. එතකොට දැන් මේ කරුණු හිතන්න පුළුවන්කමක් තියෙනවනම් යම් මට්ටමකට කල්යාණ මිත්‍රසුරත් ධර්මිකුත් තියෙනවනම් කල්යාණ මිත්‍රයාට නැමිලා නැහැ කියන්නේ. අනුගත වෙලා නැහැ කියන්නේ. මගට බැහැගත්තේ නැහැ කියන්නේ. හිතට වසඟ වෙලා අසත්පුරුෂද නැද්ද? හිතට වසඟ වෙලා අසත්පුරුෂයි. හිතට වසඟ වෙලා මාන්නෙන් දැඩිකමින් තමන්ගේ කාරණාවක ඉන්නවා. ඒ කෙනාට තමයි ශනිය දුෂ්ට වෙන්නේ. ශනිය දුෂ්ට වෙලා යනවා. ලැබිච්ච අයට හොඳට තේරුම් ගන්න. මේ ඔක්කොම ලැබිච්ච අයටයි මේ ශනිය දුෂ්ට වෙන්නේ. අපට දේශනා ගණනාවක හම්බ වෙනවා. මේ මොහොතනම් අහිමි කරගන්න එපා කියලා බුදුරණවහන්සේ භික්ෂූන්ට වදාරනවා. ඒ කාලේ හිටපු භික්ෂූන්ට වදාරනවා. මේ කාලය ගැන කතා කරන්න දෙයක් තියනවද එහෙනම්? ඒ කාලේ හිටපු භික්ෂූන්ට වදාරනවා මේ ශනිය අහිමි කරගන්න එපා. අහිමි කරගෙන නිරය කියලා දුක් විඳින්න එපා. එතකොට මේ දුෂ්ටක්ෂණයක් වෙච්ච අයටද මේ කියන්නේ? නෑ ශනිය ලැබිච්ච කෙනෙකුට කියන්නේ. හොඳට හිතන්න. ලැබිච්ච කෙනෙකුට කියන්නේ. පින්වතුනි ඒ නිසා අපි හිතා හදා ගන්නට ඕනේ. හිතා අපි නිහතමානීකම පුරු කර ගන්නට ඕනේ. ඒකයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ අර සම්බෝධිපක්ඛි සූත්‍රයේ කල්යාණ මිත්‍ර භාවනාව හුරු කරන්න. ඇයි හුරු කරන්නේ?
කල්යාණ මිත්‍රයා උපකාර සහිතයි. කල්යාණ මිත්‍රයා මඟ පෙන්නනවා. මේක හුරු කරනකොට කල්යාණ මිත්‍රයෙක් කෙනෙකු කෙරෙහි හිතෙහි ගැටීමක් ඇති වෙන්න ඉඩක් එයිද? ඒවා හුරු කරන්නේ නැති වුණාම අන්න ඒවා හුරු නොකර ඉද්දී අර අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියෙන්නේ. ඒවා හුරු කරනකොට අන්න අවස්ථාව අහිමි වෙන්න ඉඩ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ වර්ණනා කරනකොට ඒව ගැන හිතනකොට අර කල්යාණ මිත්‍රයා කියන නැත්නම් අර විදියට අර සුපබුද්ධ කුෂ්ඨයට වගේ ගැටෙන්න ඉඩක් නැති වෙලා යනවා. ගැටෙන්න ඉඩ ඉන්නේ නැහැ අර විදිය දෙයක් කරනකොට. ඒකයි මෙච්චර මහා කාරුණික බුදුරයන් වහන්සේ මෙවැනි කරුණු අනුදැන වදාළේ. කල්යාණ මිත්‍ර භාවනාවක් කරන්න කිව්වා. අනුදැන වදාළේ ඇයි? කිසිදු විදිහකින් ගැටීමක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැතු වෙන්න. හැම වෙලෙම ඒ කරුණු එක්ක ඉන්නකොට අපේ අවස්ථාව අහිමි වෙන්න තියෙන එක නැති වෙලා යනවා. අවස්ථාව අහිමි වෙන්න නැති වෙන අවස්ථාව අහිමි වෙන තියෙන එක නැති වෙලා යනවා. අවස්ථාව එතකොට යෙදෙනවා. ඕවා ඔන්න අපි හුරු කරන්නට ඕනේ. ඊළඟට තමයි පින්වතුනි මේ දැන් ඒ තමන්ගේ දැඩිකමත් එක්කනේ. දැන් එහෙම වෙච්ච පමණෙන් අයින් වෙන්නෙත් නැහැ. හැබැයි තමන්ට අර කල්යාණ මිත්‍රයා කියනවන යමක් ඒකට පිටින් එක වචනයක් කියන්න දෙන්නේ නැහැ. අන්න එතකොට බලන්න එහෙම වුණොත් මෙහෙවන්නේ වෙන කෙනෙක් නේද? කොච්චර සාධාරණ වුණා. කොච්චර හරි වුණා. ලෝකෙට මොනවා හරි වෙන්න පුළුවන්. ලෝකෙට සාධාරණ වෙන්න පුළුවන්. අපට නිකන් ඒක වැදගත් වෙන්න පුළුවන්. නමුත් වින්වතුනි අර විදිහේ කල්යාණ මිත්‍ර භාවනාව දිගට හුරු කරන කෙනෙකුට ආයේ ඒ කල්යාණ මිත්‍ර යමක් කියනවාද එතනින් එහා වචනයක් කියන්න යාට එන්නේ නැහැ. හිතන්නවත් එන්නේ නැහැ. එච්චරට හුරු වුණ කෙනෙකුට එහෙනම් අර කල්යාණ මිත්‍රයෙක් කෙරෙහි ගැටීමක් ඇති වෙන්න ඉඩක් එන්නේ නැහනේ. එතකොට එහෙනම් අර සුපබුද්ධ කුෂ්ඨියගේ තියෙන අහිමි වෙච්ච අවස්ථාව අහිමි වෙන්නේ නැති වෙන්න කටයුත්තක් වෙනවා. හොඳට තේරුම් ගන්න. ඊළඟට තමයි පින්වතුනි මම ඔබට පැහැදිලි කරා වටිනා දේ ලැබුණාට පස්සේ වටිනා කෙනෙකුට වටිනා දේ අන්‍යය අතර බෙදා ගන්නවනේ නේ. වටිනා දේ අන්‍යය අතර බෙදා ගන්නවා. මම ධර්ම දේශන අහන පිළිසෙට නිතර පැහැදිලි කරලා තියෙනවා ඔබ ධර්ම දානීය සිද්ධ කරන්න අන්‍යයට ධර්මයේ කියලා දෙන්න නිතරම ධර්මයෙන් කතා කරන්න වල් හැලි දොඩවන්න එපා. නිකන් ඔහේ ජීවිතේ නිකරුණේ ගත කරන්න එපා. අපි මේ ඔක්කොම කරන්නේ ජීවිතේට වසඟ වෙලා හිතට වසඟ වෙලා මේ හිත තමයි මෙහෙවන්නේ. එහෙම නොකර ඕන දේ අවස්ථාවක දැන් අපට කෙනෙක්ට පුළුවන් කල්යාණ මිත්‍රයන් ගුණ වර්ණනා කරන්න. කල්යාණ මිත්‍රයන් ගැන ඒව කටින් කියන්න ඕනේ. ඒ කටයුතු කරනකොට තමයි පරිසරය සකස් වෙන්නේ. ඊළඟට තමයි පින්වතුනි ධර්මයේ පිළිබඳව තව කෙනෙකුට කියලා දෙන්න උපකාර කරන එක, සමාදම් කරන එක. මෙන්න මේවා ජීවිතේ දිගට කරනකොට අර ලැබිච්ච අවස්ථාව පවා අහිමි නොවෙන්න හේතු වෙනවා. අපේ ගුණේ නැති තැනදී නේද අපි බදාගෙන කන්න දඟලන්නේ. ගුණේ තියෙන තැනදී බදාගෙන කෑමක් නැහැනේ. ගුණේ තියෙන තැනදී කට්ටියට දීලායි කටයුතු කරන්නේ. එතකොට පින්වතුනි ඒ දීම හේතු කරගෙනම අර අහිමි වෙන තියෙන අවස්ථාව නැති වෙලා යනවා නේද? අහිමි වෙන තියෙන අවස්ථාව නැති වෙලා යනවා. තවත් එයාට ලැබෙනවා. ඊළඟ කල්යාණ මිත්‍රයේ ගුණේ වර්ණනා කරනකොට කල්යාණ මිත්‍ර භාවනාව කරනකොට අර හිත තුලින් යම් කිසි විදිහකින් ආර්යෙක් උපවාදයකට නැත්තම් අර ගැටීමක් ඇති වෙන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. අපි මේවා හුරු කරන්නට ඕනේ. මේවා බුදුරන් වහන්සේ වදාළ එකට. මේ ලැබුණ අවස්ථාව මේ ශනේ දුෂ්ට නොකර ගන්න. හොඳට තේරුම් ගන්න. ශනේ දුෂ්ට නොකර ගන්න. ඒවා අපි හුරු කරන්නට ඕනේ. භාවනාවකට හුරු කරන්නට ඕනේ. අනිත් අයත් කතා කිරිල්ල වචනෙන් හුරු කරන්නට ඕනේ. ඊළඟට ධර්මයේදීම හුරු කරන්නට ඕනේ. මේ කරුණු හුරු කරනකොට අපේ ගුණයත් වැඩෙනවා. අපි හැම වෙලෙම බලන්නේ තමන් මොන හරි කරන්න කියන්නේ. ඒ කියන්නේ අපි අර හිතන එකට විතරයි ඉඩ දෙන්නේ. ඒකත් කරන්නට ඕනේ. නැත්te නැහැ. දැන් ඒක අපට උපරිම තියනවා නම් පින්වතුනි උපරිස පරිබ්‍රාජකයා වගේ නම් අපි ඉතින් අවබෝධ කරනවනේ නේ. උපරිම තියෙනවනේ. එතකොට ඒක නැති නිසා අපි අනිත්‍යව නොකර ඉන්න ඕනේද? නෑ නොකර හිටුත් අහිමි වෙලා යනවා. තනිකර අහිමි වෙලා යනවා. ඇයි? එතනම තියෙනවනේ වැදගත් දෙයක් හම්බුණා කියන කෝණේ නැතිකම. එතනම තියෙනවනේ දැඩි මාන්නකාරකම. එතනම තියෙන තම්බය කියන එකනේ. ඊළඟට තමයි අපි හැම වෙලෙම තේරුම් ගන්න අපි කතා කළ යුත්තේ වටිනා දෙයමයි. ඉස්මතු කර යුත්තේ වටිනා දෙයමයි. පැහැදිලි කර යුත්තේ වටිනා දෙයමයි. වටිනා කෙනෙක් ගැන වටිනා දෙයක් ගැනමයි ඉස්මතු කරන්නට ඕන නැත්තේ. ඔන්න ඔය දේ කරනකොට පින්වතුනි ඔය දේ නොකර අපට යම් කිසි මට්ටමකින් අවස්ථාව හම්බුනොත් අහිමි වෙන්න ඉඩමයි තියෙන්නේ. මේ සසර කියන්නේ ඒක අහිමි වෙන්න ඉඩමයි තියෙන්නේ. මේ කටයුතුත් අපි කරමින් කල්යාණ මිත්‍ර භාවනා කරමින් කල්යාණ මිත්‍රන්ගේ ගුණ මේ හිතමින් අනිත් අයට කියලා දෙමින් දැන් අපි මේක නිතර කියනවා සමහරවල් නිතර කිව්වත් ගණන් ගන්නෙ නෑ. ඇයි? අහිමි වෙනකම් හිත රවට්ටනව නෑ ඔය කිව්වට මෙහෙමයි. ඒ කියන්නේ අපිට පුළුවන් හිතන්න ඊට වඩා
මේකේ තියෙන හිතන එකනේ කොහොම හරි කරන්නේ. දැන් ඒ හිත රවට්ටනවා. හැම වෙලෙම කරන්නේ මොකද්ද? හිත කල්යාණ මිත්‍රයාට නැමෙන එක නෙමෙයි. දැන් අපි තුන් කල්යාණ මිත්‍රයාට නැමුණා නම් ඒක කිව්වනම් එච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. හිත රවට්ටනවා නෑ නෑ නෑ. එහෙම කරොත් දැන් මෙහෙම කරොත් පුළුවන් නේ මේක. මොකද කරන්නේ? හිත රවට්ටනවා. හිත හැම වෙලෙම තියෙන. දැන් එතනදී අපි හිතමු කල්යාණ මිත්‍රයා කිව්ව එක වැරදි කියලා. නමුත් ඒ වැරදි වුණාට හිත මොකද කරේ? හිත අපට කිව්වා හිත කරන්න ඕන දේ, හිතට ඕන දේ කරන්න. දැන් එතනදී මොකද වෙන්නේ? Tamanට ඕන විදියට කරන්න ගිහිල්ලා පැවැත්මට වැඩෙනවද නැද්ද? පැවැත්මට වැඩෙනවා. අපි හිතමු කල්යාණ මිත්‍රයා කියපු කාරණාව වැරදි කියලා. වැරදි කියන්නේ මේ ලෝකයේ යම් කිසි කාරණාවක වැරදි කරුණක් කියලා. හැබැයි එතනදී නැමීම කියන කාරණාවේදී අපේ දියුණුවීමක් වෙනවද නැද්ද? දියුණුවීමක් වෙනවා. එතකොට ඒකෙම්ම දියුණු වෙනවා නම් කල්යාණ මිත්‍රය කියන එක වැරද්ද හරි කියන කාරණාව හිතන්නයි තියන්නේ නේ. හිතන්නයි තියන්නේ. ඇයි එතනින්ම දියුණු වෙනවනේ. ඒ කරුණෙන්ම අපේ ගුණයක් වැඩෙනවනේ. අපේ දියුණුවීමක් වෙනවනේ. මේක පින්වතුන්ද ලෝකේ හිතන්නේ නැහැ. ඒ නොහිතන නිසා තමයි මේ ලැබුණු ෂණය අහිමි වෙලා යන්නේ. අහිමි වෙලා යනවා පුදුම විදියට. බලන් ඉද්දි අහිමි වෙලා යනවා. සමහර ලාවට කෙනෙකුට හොඳට හිතන්න පුළුවන්. පුදුම සතුටක් ප්‍රීතියක් ධර්මයත් එක්ක. හැබැයි පින්වතුනි අහිමි වෙනවා. එක්ක රෝගයක් හැදිලා ඒක ඉවසන්න බෑ. රෝගයක් හැදිලා ඉවසන්න බෑ. බුදුරණවහන්සේ අනාගත බය සූත්‍ර වල පැහැදිලි කරනවා. මේ අසනීප වුණා මේක කරන්න බෑ. දැන් කරන්න ඕන ඉක්මනට කියලා. එතකොට දැන් රෝගයක් හැදුනහම ඔන්න අහිමි වෙලා ගිහිල්ලා. දැන් හිතන්න බෑ. ඇයි? දැන් හොඳට දියුණු වෙලා නම් ප්‍රශ්නයක් නැහැ නේ. දියුණුලා නැහැ නේ. උපතිස්ස පරිබ්‍රාජක කියලා වගේ නෙමෙයි. දැන් ඔන්න අහිමි වෙලා යනවා. කෙනෙකුට ඥාති වේශනයක් එනවා. මේ හොඳට හිතන්න පුළුවන්. හොඳට පරිසරය ඔක්කොම සකස් වෙලා අහිමි වෙලා යනවා. ඇයි මේ? අර හේතු කාරණා තිබුණේ නැහැ. දැන් අර අපේ පඬිතුකමින් අපි මොනවා හරි කරගන්න යන්නේ. වටිනා දේ ඉස්මතු කරන්න නෙමෙයි යන්නේ. කල්යාණ මිත්‍ර භාවනාව කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයේ ගුණ වර්ණනා කරන්නේ නැහැ. ඊළඟට ධර්මයේ දන් දීමට මේකට කැප වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ දන් දෙනවා කියන්නේ වැඩසටහන් කරනවා කියන එක නෙමෙයි ඈ. අපට අද පටලැවෙනවා ඕක. මොකද ඒ කාලේ පින්වතුනි වැඩසටහන් කරේ නැහැ. බුදුරන් වහන්සේ මේ කිව්වේ නැහැ අනාථපිණ්ඩික මේ මට භාවන වැඩසටහනක් කරන්න ලැහැත් ගන්න කිව්වේ නැහැ. ධර්මයේ කියනවා කියන්නේ වැඩසටහන් කරනවා කියන එක නෙමෙයි. ධර්මයේ කියලා දෙනවා කියන්නේ පින්වතුනි අහන කෙනාට කියලා දෙන එක. ඒක හොඳට තේරුම් ගන්න. අහන කෙනෙකුට අහනවා නම් එයාත් එක්ක වල්හැලි කතා කරන්නේ නැතුව ධර්මයක් කතා කරන්නට ඕන නැත්තේ. ජීවිතේ මේ දැන් අපි හිතමුකෝ පස්සේ ධර්මයක් කතා කරන්න වෙලාවක් තියෙනවා. මේ වෙලාව කතා කරමු. ඒතකොට මේ වෙලාව වෙනකන් ජීවත් වෙනවනේ. දැන් ජීවන මදයක් එදිලා නැද්ද? ඇයි අපිට ලැබිච්ච අවස්ථාව එක කරන්න බැරි? හැම වෙලෙම පින්වතුනි තියෙන අපි සසරට ඇදලා දාන්න ඕන විදිහටමයි. අපිව රවට්ටන්න ඕන විදිහටමයි. වෙන විදිහකට නම් මේ ජීවිතේ එදිලා නැහැ. ෂණය අහිමි කරන්නමයි මේක එදිලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ජීවිතේ එදිලා තියෙන්නේ මේ ෂණය අහිමි කරන්න. ඒක නිසා හොඳට හිතන්න, හොඳට තේරුම් ගන්න. මේක අහිමි වෙන්න ඉඩ දෙන්නේ නැති වෙන්න අපි අපේ ජීවිතේ උපරිම කැපකිරීමක් කරන්නට ඕනේ. කෙනෙකුට ලෙඩක් ඇදලා අහිමි වෙන්න පුළුවන් මේක. කෙනෙකුට ඥාති වේශනයක් වෙලා අයින් වෙන්න පුළුවන් මේක. කෙනෙකුට ස්වභාවික වේශනයක් වෙලා අයින් වෙන්න පුළුවන් මේක. කෙනෙකුට පරිසරීය ප්‍රශ්නයක් වෙලා අහිමි වෙන්න පුළුවන් මේක. දැන් ඒ අයට වැදගත් වෙලා නැහැ. ඒ කියන්නේ ගුණේ මදි නිසා නේද? වැදගත් වුනේ නැති නිසා නේද? වැදගත් වෙලා ගුණේ වැඩි වුණා නම් එයා ඉතින් කොහොමත් කරන්නේ ජීවිතේ කල්‍යාණ මිත්‍රය භාවනාව, කල්‍යාණ මිත්‍රය ගුණ වර්ණනා කරන එක, ඊළඟට ධර්මීය යොමු කරන එක. ඒක කරනකොට එයාට පෝෂණය වෙනවනේ ඒක. ඒක පෝෂණය වෙනකොට අර අවස්ථාව එන්නේ නැහැ. අහිමි වෙන්න තියෙන අවස්ථාව වෙන්නේ නැහැ. ඊළඟට තමයි හිතන්න පුළුවන් හැකියාවත් වර්ධනය කරගන්න ඉතින් කොහොමත් යොමු වෙන කල්‍යාණ මිත්‍රෙක් අසුරු කරද්දී. එතකොට ඒ ඔක්කොම එකතු වෙනකොට පින්වතුනි එයාටයි ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් ඉදිරියට යන්න බෑ. මොනවා හරි ක්‍රමයකට අපි මරෙන්න පුළුවන් සමහර ලාවට. අහිමි වෙනවද නැද්ද? අපට හිතෙන්නේ මරණයට පස්සේ ආශෝකයකට ඊළඟ ජීවිතේ මෙහිම වෙයි කියලා. එච්චරට පින්වතුනි මාන්නයක් තියෙනවා. එච්චරට පින්වතුනි අපි ගැන තක්සේරුවක් තියෙනවා. දැන් අපි මරණොත් එimhe ඊළඟ ජීවිතේ හම්බෙන්නේ. මේ මොකද්ද මේ? මේ හිතන්නේ පින්වතුනි තනි කරම අපට නැමෙන්න බැරි වෙන විදිහට අපේ හිත දැඩි කරගන්න. අපේ හිත මාන්නකාර කරගන්න. පින්වතුනි ඒ අයට ධර්මය අහිමි වෙලා යනවා. හොඳට තේරුම් ගන්න. ඒ අයට ධර්මය අහිමි වෙලා යනවා. ඔන්න ඔය කරුණු අපි හිතා ප්‍රහාණය කරන්නට ඕනේ. අපට මේ ධර්මය අහිමි වෙන්න තියෙන අවස්ථාවක් එන්න නැති වෙන්නට නම් උතුම් දෙයක් ලැබිච්ච තැනදී උතුම් කෙනෙක් ලැබිච්ච තැනදී උතුම් දෙයක් උතුම් කෙනත් වර්ණනා කරන්නට ඕනේ. ඒ ගුණය ඉස්මතු කරන්නට ඕනේ. එහෙම කරන තැනදී ඒ කෙනා කවදාවත් ඒ වචනෙට පිටින් යන්නේ නැහැ. ඒ වචනෙට පිටින් යන්න යාට ඉඩක් ලැබෙන්නේ නැහැ.
ඇයි අර භාවනාවක් හුරු කළා. හිතන්න හිතින් ඉන්නෙත් නැහැ. හිතන්නවත් ඉන්නේ නැහැ. දැන් ඔබට හිතලා බලන්නකෝ. හිතන්න හරි හිතින් එන්නේ අර භාවනාව හුරු කිරීම මදි නිසා. ඒ භාවනාවක් හුරු කරන්න. දැන් අපි ඔන්න අඩුපාඩු දැනගෙන අපි කරන්න ඕන දේවල්. භාවනාව හුරු කරන්නට ඕනේ. ඒ කරුණ අපි නිතර පුරුදු කරන්නට ඕනේ. ඒවා හුරු කරන්න, ඒවා පුරුදු කරන්න. ඊළඟට අපි සෑම වෙලේම වගේ ධර්මයේ දෙන්න උපකාර කරන්න, ධර්මයේ දහන් දෙන්න, ධර්මයේ කියලා දෙන්න. නිකන් ඔහේ කටවාචාලය වගේ කියවන්න එපා. කාලය නිකන් අපතේ දාන්න එපා. ඊළඟට අපි ජීවත් වෙනවා කියලා හිතන්න එපා. මේවා අපි හුරු කරන්න. එහෙම හුරු කරලා ඒ වගේම හිතන්න කියන විදිහට ධර්මයේ අපි හිතමු කල්යාණ මිත්‍රයේ ධර්මයේ හිතන්න කියනවා කියලා. හිතන්න කියන විදිහට හිතන්න බුදුරන් වහන්සේ පෙන්වපු විදිහට ධර්මයේ ඉගෙන ගන්න. ඒක ආයේ ශෝධනය කරන්න යන්න එපා. බුදුරන් වහන්සේ පැහැදිලි කරපු කාරණාවක් කිසිදු විදියකින් ශෝධනය කරන්න එපා. ඒවා හොදලා දීලා තියෙන බුදුරන් වහන්සේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒකේ තියෙන දේ ඔක්කොම ඒ විදිහටම ඉගෙන ගන්න. අපට අයිති විදිහට සාධාරණී කරන්න එපා. අද ගොඩක් වෙලාවට බුදුරණවහන්සේ පෙන්නපු ඉගෙන ගන්න කියපු ක්‍රමයට ඉගෙන ගන්නේ නැහැ. තමන්ගේ නොහැකියාව ඉදිරිපත් කරනවා. තමන්ගේ නොහැකියාව නෙමෙයි ඉදිරිපත් වෙන්නේ තමන්ගේ අසත්පුරුෂකම. ඒ කියන්නේ බුදුරණවහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැතිකම. ඒ නිසා එව්වට කිසිසේත් ඉඩ දෙන්න එපා. එහෙම ඉඩ නොදී අපි මේ ලැබුණු අවස්ථාව රැක ගන්නට ඕනේ. මේ ලැබුණු අවස්ථාව අහිමි කරගන්න නැතුව ඉන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි පින්වතුනි සසරෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් ඔබ හිතන්න එපා. දැන් ඔන්න හරි අපට ධර්මයක් ඇහෙනවා. දැන් ඔන්න හරි හිතන්නත් පුළුවන්. දැන් ඉතින් මේක නම් නිදහස ඊළඟ ජීවිතයේදී හරි වෙයි. හිතන්න එපා. මේ ජීවිතේ පැවැත්ම තියෙන්නේ විඥාශ්‍රවයක් කියලා එක නෙමෙයි. හොඳද? අවිඥාශ්‍රවයක්, භවආශ්‍රවයක්, කාමාශ්‍රවයක්. කිසිදු විදිහකින් පැවැත්මක් විඥාශ්‍රවයක් කියලා එකක් එක යෙදිලා නැහැ. හොඳට තේරුම් ගන්න. කිසිදු විදිහකින් යෙදිලා නැහැ. තනි කරම තියෙන්නේ මේ අවිද්‍යාවත් එක්ක යන ගමන. ඒ නිසා කවදාකවත් හිත කියන දේ ගණන් ගන්න එපා. හිතට නිඳා කරන්න, හිතට රැවටෙන්න එපා. හැම වෙලෙම ධර්මයට අනුව, කල්යාණ මිත්‍රයාට අනුව හිත රැක ගන්න උත්සාහ කරන්නට ඕනේ. අපේ ගුණය දියුණු කර ගන්න උත්සාහ කරන්නට ඕනේ. කිසිදු විදියකින් මාන්නයක්, දැඩිකමක්, කුහකකම ඊළඟට විවෘත නැති දැන් ගොඩක් විවෘත නැහැ. දැන් අපිට ඒ කියන්නේ විවෘතත්වයේ මනාව ඉස්මතු වෙන්නට ඕනේ. මේ සෑම දෙයක්ම හොඳට ප්‍රකට වෙන්නට ඕනේ. ඒ සියල්ලක්ම එන තැනදී ප්‍රධාන ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ලැබුණු ඔබ මම කතා කරන්නේ ඒ අයට. නොලැබිච්ච අය ගැන කතා කරන දෙයක් නැහැනේ. ලැබුණ අයට ශනය දුෂ්ට කරගන්න නැතිව ඉන්නට නම් මේ ලැබුණේ මහා භාග්‍යයක්. හැබැයි ශනය දුෂ්ට වුණොත් අපරාධයක් නේ. ආයි කවද කොතනක හම්බෙයිද දන්නේ නැහැ. සුපබුද්ධ කුෂ්ඨයට පින්වතුනි විශාල හැකියාවක් තිබිලා තියෙනවා නැත්නම් ඔහොම වෙන්නේ නැහනේ. දැන් අපිට මේ ඇහිලත් නේ සුපබුද්ධ කුෂ්ඨයට ඒ ජීවිතය ඇහුණාද බුදු බණ? ඒ කියන්නේ පසේ බුදුරු කෙනෙක් නේ හිටියේ නැහනේ. එහෙම නැතුව තිබ්බච්ච මිනිස්සෙකුට ඒ වගේ දිනුලා තිබුණේ. දැන් අපිට ඒවත් තියෙද්දි මගපල ලබන්නේ නැත්තේ. ධර්මයට යමු වෙන්නේ නැත්තේ. ඒවත් තියෙද්දිනේ. දැන් සුපබුද්ධ කුෂ්ඨයට ඒවා නැතුව තියෙද්දි. එතකොට එහෙම නැතුව තියෙද්දි නිරේ ගිහිල්ලා ඇවිදිලා මේ අර මහා හැකියාවක් තිබිච්ච නිසා තමයි අර අවබෝධ කරන්න පුළුවන් වුනේ. නිරේ ගිහිල්ලා ඇවිදිලා. එහෙනම් පින්වතුනි අපට අහිමි නැති වේවිද? අපට ඕන තරම් ඉඩ ශනීය දුෂ්ට වෙන්න. ඒ නිසා ශනීය දුෂ්ට කරගන්න නැතුව අපි සැබෑම ගුණවත්කම ඉස්මතු කරගන්න නැත්නම් අපරාධේ මේ ධර්මයේ අහනවා ඔහේ මොනවා හරි එක්ක තමන්ගේ ජොබ් එක නිසා තමන්ගේ වැඩ කටයුතු නිසා නැත්නම් තමන්ගේ ගෙදර නිසා නැත්නම් ඥාති නිසා නැත්නම් තමන්ගේ ලෙඩ රෝග නිසා නැත්නම් මමගේ මරණය නිසා නැත්නම් තමන්ගේ තියෙන මේ හිතුවිලි නිසා මොනවා හරි ක්‍රමයකට පින්වතුනි අහිමි වෙනවා. මේකේ පොඩි හෝ ඉඩක් නැහැ අහිමි නොවෙන්න. හොඳට තේරුම් ගන්න. අහිමි නොවෙන්න ඉඩක් නැහැ. අහිමි වෙන්නමයි. මොකද පැවැත්ම අවිජ්ජාශ්‍රවමයි. අහිමි නොවෙන්න ඉඩක් නැහැ. අහිමි නොවෙන්න එකම එක ඉඩයි තියෙන්නේ. එකම එක ඉඩයි තියෙන්නේ. මුල ඉඳලම තියෙන්නේ. කල්යාණ මිත්‍රයාට නැමෙන එක උපරිම නැමීම. එතනින් එහා කිසි දෙයක් නැහැ. එහෙයි කියන්නේ හිත හිතන්න දෙන්නේ නැති එහෙයි කියලා ඒක ඒ විදිහටම පදක්කනක් ගාහිව පිළිගන්න එක හැරෙන්න ඇතුළෙන්වත් ඒකට ගැටීමක් ඇති නොවේ. සියලු දේ ඒක කටයුතු වීමයි. එකම එක කාරණාව තියෙන්නේ අහිමි නොවෙන්න. අනිත් හැම දෙයක්ම තියෙන්නේ අහිමි වෙන්න. ඒ නිසා හොඳට ඔබ එක තේරුම් ගන්න. මොකද කල්යාණ මිත්‍රයාමනේ මාර්ගය එක නේද? එහෙනම් අහිමි නොවෙන්නත් එක වෙන්නේ එකමනේ. වෙන එකක් වෙන්න විදිහක් නැහැ.
ඒක හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන අපේ ජීවිතේ ලැබුණු ශනිය දුෂ්ට කරගන්න නැතුව මේ සසර ගැන හිතලා මේ අවස්ථාව ගැන හිතලා ඒ විදිහට ජීවිතේ ගත කරගන්න ඔබට මේ පැහැදිලි කරපු ධර්ම විග්‍රහයත් හේතු කාරණා කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ ආකාරයට විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්නට යෙදුනේ කුලතුංග පවුලේ මෑණියන් ඇතුළු දූ දරුවන් සැම විසින් නැසී ගිය පියාණන්ට පින් පැමිණවීම පිණිස අරමුණ තමයි උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන පූජ්‍යපාද ලව්‍ය අනුමදස්සි ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් දහම් ප්‍රචාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය හා නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ පින් අනුමෝදන් වී එස් කුලතුංග වන අපගේ ආදරණීය පියාණන්ට සසර ගමන කෙලවර අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. ආර්.බී. කුලතුංග අපගේ ආදරණීය මෑණියන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වය හා නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාවට සහභාගී වන අප පවුලේ සැමට සහ පවුලට සම්බන්ධ සියලු දෙනාටත් ශ්‍රී ලංකාවේ හා ඇමරිකාවේ පදිංචි අපගේ සියලු නෑදෑ හිතමිතුරන්ටත් අනෙකුත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා. යහපතක්ම වේවායි මේ සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන අය නමින් මිය පරලයන්ට යෙදුන වී.එස්. කුලතුංග වන ආදරණීය පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය අනිකුත් ඥාතීන්ගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයටම පත් වෙත්වා. ඒ වගේම මගේ ගුරු දේව උත්තමයන් වහන්සේටත් ඒ වගේම උපාධ්‍යාය උත්තමයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් අද දින දායකත්වයේ දරන ඒ කුලතුංග පවුලේ මෑණියන් ඇතුළු සියලු දෙනාට ආර්.බී. කුලතුංග ආදරණීය මෑණියන්ට ඒ වගේම මේ සඳහා උදව්පදව් කරපු සියලු දෙනාටම පවුල් වල සියලු දෙනාට ඒ වගේම ඥාතිත මිත්‍රාදීන්ට ලංකාවේ ඇමරිකාවේ වාසය කරන සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් ඒ වගේම ධර්ම දේශනාව සඳහා තාක්ෂණික දායකත්වය ලබා දුන් සෑම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් උතුම් දහමින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.